මොකක්ද මේ ද ෆිනෑන්ස් එකට උනේ? ෆිනෑන්ස් කියන වචනේ ලංකාවට කියන්නේ ද ෆිනෑන්ස්. ඒක අවුරුදු 10ක් තිස්සේ පාලනය මහ බැංකුවේ. ආණ්ඩුවේ නිලදරුවන් පිළිගන්නවා මේ බැංකුවල මූල්‍යාංශය සම්පූර්ණයෙන්ම රීස්ට්‍රක්චර් වෙන්න ඕන කියලා. ඔබ කියන්නේ ද ෆිනෑන්ස් ආයතනයක් වැටෙන ලකුණු පේන්න තිබුණ මහ බැංකුව මේක හරියට නියාමනය කළේ නැහැ කියලාද? නෑ මේක ඇත්තටම ලලිත් කොතරල් මහත්තයාගේ ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ලලිත් කොතරල් මහත්තයා ව්‍යාපාර කරන් ගියා. සෙලින්කෝ එක විනාශ වුණේ සෙලින්කෝ අධ්‍යක්ෂවරු නිසායි කියලා තමයි එළියේ තියෙන ප්‍රධානම චෝදනාව. ඒතර මේ මුදල් අයථා ලෙස එයා පාවිච්චි කරන්නේ. ඒ කඩාවැටීමට හේතුව මොකද්ද? සෙලින්කෝ පාලනාධිකාරිය ප්‍රශ්නයක්ද? ඕගොල්ලන්ටත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ ඩිපොසිට් කැම්පේන් කරන්න. අපි අපේ සහෝදරයන් ඊටන් සල්ලි ගෙනත් දාගන්න. මේක සැලසුම් සහගත කූට උපක්‍රමයක්. ඉතින් මෙච්චර අධි වත්කම් ප්‍රමාණයක් තියෙන සමාගමක් ඇයි මේ ලයිසන් කැන්සල් කරුවේ? ETI තැන්පත් කරුවන්ට මුදල් නැහැ. ද ෆිනෑන්ස් තැන්පත් කරුවන්ට මුදල් නැහැ. නෑ මෙතන ආයතනයේ සම්පූර්ණම මහ බැංකුව වකින් බාරගත යුතුයි. ෆිනෑන්ස් මහ බැංකුව විනාශ කළා. සම්පූර්ණම. ඒ කියන්නේ නිකන් මහ බැංකුව පොඩි ඩීල් එකක් වගේ නේ මේක. අපිට අවශ්‍ය වෙන්නේ මේ ආයතන නැති කරන්න නෙමෙයි. අපි මොන වෙලාවකත් මේ කම්පැනිට අපි ආදරේ මේ කම්පැනිය පවතින්න ඕනේ. ඉතින් අනිත් කම්පැනිට දැන් කරන්න පුළුවන්. ඔබ දැන් ඇමතිනේ. අපි විශ්වාස කරනවා ජනාධිපති ලේකම්තුමා ළඟින් මේක ඉදිරියට යන්නේ නැහැ කියලා. විජය සුන්දර මහත්මයා. බැංකුවල මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන සමස්ත ෆයිනෑන්ස් කම්පැනි වලට එල්ල තියෙන පහරය. සමස්ත තැන්පත් කරවන්නට මෙල්ල තියෙන පහරය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සමහර වෙලාවට අතේ මුදලක් තියෙන තැන්පත්කරුවෙක් හරිම සාධාරණයි පිළිගත් බැංකුවක තැන්පත් කරන්නේ නැතුව ඒ වගේම හැබැයි පිළිගත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය සහිත මූල්‍ය ආයතනයක තමන්ගේ මුදලක් ආයෝජනය කරන්නේ පිළිගත් මූල්‍ය ආයතනයක ශ්‍රී ලංකා මහ බැංකුව මේ පුවත්පත් දැන්වීම් පළ කරනවා නම් සහිතව මේ ආයතන මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන බැංකු නොවන ආයතන අපි නියාමනය කරනවා කියලා. ඉතින් මේ දැන්වීම් බලාගෙන විශ්වාසයට ගිහිල්ලා මුදල් ආයෝජනය කරනවා. දැන් එතකොට මේ ආයතන හිටිවනම අකර්මණ්‍ය වෙන පටන් ගත්තට පස්සේ මේ ආයතන වල සේවකයෝ මේ ආයතන වල තැන්පත් කරපු ආයෝජකයෝ නැත්තම් තැන්පත් කරු මහා පාරට වැටෙනවා. ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ෆිනෑන්ස් කම්පැනියක් තමයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළවෙනි ෆිනෑන්ස් කම්පැනිය තමයි අවුරුදු 80ක් පැරණි ද ෆිනෑන්ස් ආයතනය. ද ෆිනෑන්ස් ආයතනයට මොකද වුනේ? ප්‍රශ්නයක් අපේ අතර ඉදිරි කරලා තියෙනවා. අපි කතා කරමු දුමින්ද තිලකරත්න මහත්මයාත් සමග. ඔහු ද ෆිනෑන්ස් සමාගමේ සේවක අයිතීන් උදෙසා වූ සංගමේ සභාපතිවරයා. ඒ කියන්නේ දුමින්ද මහත්මයා දැන් ඔබ කොයිතරම් විතර ප්‍රමාණයක් ඔබේ සංගමේ සමාජික විදිහට මේ රැකියා අහිමි වෙච්ච සේවකයෝ ද ෆිනෑන්ස් ආයතනයේ ඉන්නවද? දැනට ද ෆිනෑන්ස් සමාගමේ 2020 පස්වෙනි මාස 22 වෙනිදා තමයි ලයිසන් එක අවලංගු කරන්නේ. ඒ වෙනකොට 351ක් සේවකයෝ ඉන්නවා. ඒක දැන් රැකියා නැතුව 351ක් ඉන්නවා. රැකියා නැතුව 351ක් දැනට ඉන්නවා. ස්ථිර සේවකයෝ වශයෙන් වැඩ කරපු අය. ස්ථිර සේවක වශයෙන්. ඔබ මේ සාකච්ඡාවේදී පෙනී සිටින්නේ ඔබේ සේවක වෘත්තීය අයිතිවාසිකම් ගැන පමණක්ද? එහෙම නැත්නම් මම හිතන විදිහට දල වශයෙන් දසදහසකට පමණ කිට්ටු තැන්පත් කරු ප්‍රමාණයක් ඉන්නවනේ. මේ අය වෙනුනොත් ඔබ පෙනී සිටිනවද? අනිවාර්යෙන්ම. මොකද මේක සේවක සංගමයක් හැටියට සේවකයන්ගේ අයිතීන් විතරක් නෙමෙයි. මෙතන තැන්පත් කරුවොත් ඉන්නවා. මොකද හේතුව සේවකයන්ගේ සල්ලිත් මෙතන ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම තැන්පත් කරුවෝ තව 10072ක් අගතිරපත් වෙලා තියෙනවා. සේවකයන්ගේ සල්ලිත් ආයෝජනය කරලා තියෙනවද? සේවකයන්ගේ සල්ලි මිලියන 380කට වැඩි. මිලියන 380 වැඩි. ඊට පස්සේ වෙන ඒ අයගේ සම්බන්ධකම් වලත් මේ ආයත් අතරේ මිත්‍ර යාළු මිත්‍රාදීන්ගේ නේ. අනිවාර්යෙන්ම. දැන් අපි මේ ආයතනයේ පවත්වාගෙන යද්දී විශේෂයෙන්ම තැන්පත් කරුවෝ ඇවිල්ලා ආයතනයට මුදල් දානවා වගේම ආයතනයේ සේවක ඕනම ආයතනයක ඕනම මාධ්‍ය ආයතනයක වුණත් කෙනෙක්ගේ කීර්තිනාමය අනුව තමයි කෙනෙක් ඇවිල්ලා ආයෝජනය කරන්නේ. ඒතකොට අපි එතන වැඩ කරද්දී අපි අවුරුදු 80ක් ලංකාවේ පළවෙනි මූල්‍ය සමාගම සාමාන්‍යයෙන් අවුරුදු 80ක් කියන්නේ මේ අපි සාමාන්‍ය අධ්‍යාපනය ලබන දරුවෙක් දන්නවා ෆිනෑන්ස් කියන වචනේ ලංකාවට කියන්නේ ද ෆිනෑන්ස්. එතකොට ද ෆිනෑන්ස් කියන නමට මිනිස්සු හරිම ආදරේ. ඒ වගේම වැඩ කරන සේවකයන්ටත් තියෙන්නේ. අපිත් ඒ වගේම බැඳීමක් තමයි තැන්පත් කරවත තිබෙන්නේ. ඒ විශ්වාසයට තමයි තැන්පත් කරවෙලා මුදල් තැන්පත් කරන්නේ. එතකොට ඔබ හිතන විදිහට මොකද්ද මේ ද ෆිනෑන්ස් එකට උනේ? මේ ප්‍රශ්නය ද ෆිනෑන්ස් එකට පමණක් විශේෂ වූ ප්‍රශ්නයක්ද? නැත්නම් අවුරුදු 15කට විතර පෙර ආතුව ගෝල්ඩන් කී එකෙන් පටන් ගත්ත සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ දෙදරා යාමේ ප්‍රශ්නය අතුරු ප්‍රතිඵලයක්ද? අනිවාර්යෙන්ම. ගෝල්ඩන් කී ආයතනයේ පිපුරායාමත් එක්ක මේ ආයතනයේ කළමනාකාරීත්වයට මහ බැංකුව පත් වුණා.
මහ බැංකුව අවුරුදු කීයක් විතරද? දැන් අවුරුදු 10කට ආසන්නයි. ඒක 10කට ආසන්න කාල සීමාව තුළ මැනේජ්මන්ට් මණ්ඩල කළමනාකරණ මණ්ඩල දෙකක් බෝඩ් 5ක් මහ බැංකුව භාරයෙන් පත් කරනවා. එතකොට මේ අධ්‍යක්ෂකවරු මේ කළමනාකරණ මණ්ඩල සියලු දේම පත් කෙරුවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තමයි පත් කෙරුවේ. ඒතකොට ලොකු වගකීමක් තිබ්බා මහ බැංකුවට මේ ආයතනය පාලනය කිරීම. ඒක අවුරුදු 10ක් තිස්සේ පාලනය මහ බැංකුවේ. මහ බැංකුවේ. සභාපතිවරයා සියලු දෙනා පත් වෙන්නේ මහ බැංකුවේ. සියලු දෙනාම මහ බැංකුවේ පත් වුණේ. ඒතර අවුරුදු 10ක් පාලනය කරලා තමයි මේ අවුරුද්දේ මැයි මාසයේ මේ ආයතනයේ බලපත්‍රය අවශ්‍ය කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ කඩා වැටීමට එනම් තනි කරම චෝදනාව එල්ල වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඕනේ අවුරුදු 10ක් පාලනය කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. වර්තමාන ආණ්ඩුවේ නිලදරුවන් පිළිගන්නවා මේ බැංකු නොවන මූල්‍ය අංශය සම්පූර්ණයෙන්ම රිස්ට්‍රක්චර් වෙන්න ඕන කියලා. ඒතර මොකද්ද මේ මුලින් ඉඳන්? එහෙනම් මුලින් ඉඳන්ම ගැටලුවක් මතුවලා තියෙනවා. හරි ඔබ කියන්නේ ඔතනට එන්න කලින් දැන් ඔබ ඔතන කටයුතු කරපු සේවකයෙක් වගේ සේවා කාලය අවුරුදු කීයද? දැන් මගේ සේවා කාලය අවුරුදු 16ක් විතර. මේ ද ෆිනන්ස් ආයතනය. ඔබ හිතන විදිහට අවුරුදු 10කට පෙර ආතුව ද ෆිනන්ස් ආයතනයේ බාර ගන්න පෙර ආතුව ශ්‍රී ලංකා මහ බැංකුව. ඊට පෙරනේ මේ කඩාවැටීම ඇති උනේ. ඒ කඩාවැටීමට හේතුව මොකද්ද? සෙලින්කෝ පාලනාධිකාරිය ප්‍රශ්නයක්ද? ලලිත් කොතලාවල මහත්මයාගේ පාලනීය ප්‍රශ්නයක්ද? ඔය හිටිය නියෝජ්‍ය සභාපතිවරු මේ ආයතනය විනාශ කළාද? මේ මොකද්ද ප්‍රශ්නේ? නෑ මේක ඇත්තටම ලලිත් කොතලාවල මහත්තයාගේ ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. ලලිත් කොතලාවල මහත්තයා ව්‍යාපාර කරන් ගියා. දැන් එක පැත්තකින් ETI ආයතනය මේ ETI ආයතනයේ පැහැදිලිව පේනවා අවුරුදු ගානකට පෙර ETI ආයතනයේ කඩා වැටුණා කියලා පෙළුණා. හැබැයි කටයුතු කරේ නැහැ කිසිම මහ බැංකුවේ අය මේ අය මේ ඩිස්ක්ලෝස් නොකරපු accounts වල මුදල් තියන් හිටියා. ඒ වයින් තමයි මහ බැංකුවේ ඔය අයට මේ කප්පන් දුන්නේ. අල්ලස් දීලා මේ accounts වෙනස් කරා, පෙන්නුවා වෙනස් කරලා. මේ ගෙවල් දුන්නා, වාහන දුන්නා. ඔබ කියන්නේ ද ෆිනන්ස් ආයතනයක් වැටෙන ලකුණු පේන්න තිබුණ මහ බැංකුව මේක හරියට නියාමනය කළේ නැහැ කියලාද? ඇත්තටම හරියට නියාමනය වුණේ නැහැ. උදාහරණයක් ඇටියට මේ ආයතනයේ 2009 මහ බැංකුව බාරගත්තී හිටපු අධ්‍යක්ෂකවරයෙක් හිටියා. අපි කියන්නේ වංචාවක් එතන. හිටපු අධ්‍යක්ෂකේ කවුද? කේෂ් ජාතිස්ස. ඉස්සර සෙලින්කෝ සසෙක්ස් අධ්‍යාපන ආයතනයේ. චාමන්ගේ නම විකුණලා සෙලින්කෝ කියලා නම දාගෙන චාමන්ව රවට්ටලා මුදල් ගත්ත බිලියන දැන් මේනකොට පොලියත් එක්ක බලුවොත් බිලියන 15කට වැඩි. බිලියන 5කට වැඩි. ඒතර මේ මුදල් අයථා ලෙස එයා පාවිච්චි කරන්නේ. ද ෆිනෑන්ස් එකේ තියෙන තැන්පත්කරුවන්ගේ මුදල් 2009ට ඉස්සෙල්ලා හිටපු මූල්‍ය අධ්‍යක්ෂක කේෂ් ජයතිස්ස අර සසෙක්ස් අධ්‍යාපන ආයතනයේ අධිපතිතුමා. එතුමා මොකද්ද කරන්නේ? 7-5ක්වත් මුදල් ගෙවන්නේ නැහැ. දැන් ලොකුම චෝදනාව තමයි ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ එක නමක් කියන්නේ. ආයතනයේ සේවකයෝ පාරට වැටුණා, තැන්පත්කරුවෝ පාරට වැටුණා. ඒ නිසා මේක ආයතනයේ විනාශ කළේ ආයතනයේ ඇතුළේ අධ්‍යක්ෂකවරු. කියන චෝදනාව බරපතල විදිහට තියෙනවා. අනිවාර්යයෙන්. ඒක කියන්නේ මොකද මහ බැංකුව පත් කරපු අධ්‍යක්ෂ මණ්ඩලුවත් නිවේදිකාරය හිටු කරන්නේ අඩුම තරමින්. එතුමාව ගෙන්නලා ඉවරලා මේ ගැන මුදල් ගෙවන්න ක්‍රමවේදයක් හැදුවෙත් නැහැ. මහ බැංකුව අවුරුදු 10 පාලනය තුල කිසිම සැලැස්මක් මේ වෙනකොට කිසිම සැලැස්මක් ආයතන ඉදිරිපත් කරන්නේ දැන් මේ අවුරුදු 10 ඇතුළත තැන්පත් කර මම කියන්නේ මහ බැංකුව පාලනය බාරගත්ත. මේ කාලය ඇතුළත සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියාද? ගියා. තැන්පතු බාරගත්තා? තැන්පතු බාරගත්තා. අපි ප්‍රමෝෂන් කරුවා ආසන්න වශයෙන් උදාහරණයක් ඇටියට මේ අපි 2019 කැම්පේන් එකක් කරුවා ඩිපොසිට් කැම්පේන් එකක්. මහ බැංකුව නොදැන ඉන්න විදිහක් නැහැ. අවුරුදු 3කට 2009 ඊට අවුරුදු 3කට ඉස්සෙල්ලා මහ බැංකුව සිස්ටම් එක ගත්තා අපි. ඒ කියන්නේ සාමාන්‍ය මුදල් එන යන කෑෂ් ෆ්ලෝ එක පිළිබඳව මුදල් ආයෝජන පිළිබඳව සියලු දේවල් මහ බැංකුව දැනගෙන හිටියා. මේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් මේ එතුමා පත් කරුවේ නිමල් මාමදු කියන අධ්‍යක්ෂකවරයා පත් කරුවේ මහ බැංකුවෙන්. ඒතර එතුමා 1 billion 1 month කියලා කැම්පේන් එකක් ඩිපොසිට් කැම්පේන් එක ජනවාරි මාසේ කෙරුවේ 2019 ජනවාරි. ඒතකොට මිලියන 946ක් තැන්පත් කරගෙන ගත්තා. මේක සේවකයන්ව ඉත්ත කරගත්තා. සේවකයන්ට කිව්වා රයිට් ඕගොල්ලන්ට ප්‍රොමෝෂන් එකක් මේ ප්‍රොමෝට් කරන්න පුළුවන්. මෙන්න gift items තියෙනවා. ඕගොල්ලන්ටත් හොඳ opportunity එකක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ ඩිපොසිට් කැම්පේන් කරන්නේ. අපි අපේ සහෝදරයන් ඊටන් සල්ලි ගෙනත් දාගත්තා. 2019 මොකද අවුරුදු මාසේ 2019 ජනවාරි පටන් ගද්දිව මේ දාපු මෙමෝ එක. ඒතකොට මේ ගත්ත ජනවාරි අරගන්නවා මැයි වල මේ පෙබරවාරි පත්‍ර අවශ්‍ය කරනවා. 2019 ජනවාරි 31 වෙනිදාට මිලියන 946ක් අරගෙන 2019 පෙබරවාරි 8 වෙනිදා මොන්ට්‍රි බෝඩ් එක තීරණය කරනවා නෑ. තැන්පත්කරුවන්ගේ ඩිපොසිට් දෙන්න බෑ. දැන් මෙයාට ආයෝජනයක් ගේන්න ඕන. ඒ නිසා වහාම ඩිපොසිට් බාර ගැනීමත් විටෝ කිරීමත් ආයෝජනය කිරීමත් නවත්තන්න. එතකොට 2019 පෙබරවාරි 8 වෙනිදා තියෙන එක දවස් 8කට පස්සේ. එතකොට දවස් 15කට පස්සේ 2019 15 වෙනිදා නිවේදනය නිකුත් කරනවා. ආයතනයේ තැන්පත් බාර ගන්න එපා, මුදල් නිදහස් කරන්න එපා. ආයතනයට ආයෝජක කෙනකම් මේ ආයතනයේ සම්පූර්ණම මේක සැලසුම් සහගත කූට උපක්‍රමයක් අනිවාර්යයෙන්ම. දැන් මෙතන තියෙන ගැටලුව තියෙන්නේ 1.3 බිලියන් account එකේ තිබ්බ ඒ වෙලාවේ.
ඒ කියන්නේ අර ගෙනාපු මිලියන් 946යි ඊට අමතරව account වල තිබුණු සල්ලිත් බලපුවම 1.3 බිලියන් account එකේ තිබ්බා. ඒතර මිලියන 1300ක් account එකේ තමයි මේගොල්ලෝ කියන්නේ දැන් තැන්පතු නිදහස් කරන්න එපා. දැන් ආයෝජකයෙක් ගේන්න මාස 3කට ඩිපොසිට් එක රිනූ කරන්න ඉස්සරහට දාන්න. ඔහොම දිගට ඇදගෙන ආවා. දැන් කොච්චර ප්‍රමාණයක් දේපල තියනවද ද ෆිනෑන්ස් එකට? කොච්චර ප්‍රමාණයක් මුදල් තියනවද තැන්පතු වශයෙන් තැන්පත් කරුවන්ගේ මේ ඩිපොසිට්ස් ගෙවන්න ඕන නම්? දැන් ඇත්තටම 2019 පෙබරවාරි මාසයේ 15 වෙනිදාට මිලියන 1300ක් තිබ්බා. දැන් මේ වෙනකොට මොකක්ද ආයතන මිලියන 1300ක්. ඒතර වත්කම් වශයෙන් දැන් අපි කියන්න ඕනේ වත්කම් වශයෙන් මහ බැංකුව නියෝජ්‍ය අධිපතිතුමා කිව්වා මිලියන බිලියන 20ක්. පොත්පත්වල බිලියන 20ක් වෙනවා. දැන් ඊයේ පෙරේද මම දැක්ක මේ අලුතින් කැබිනට් මේ බජට් එකට දැම්ම බිලියන 20කට වඩා අඩු බිලියන 20කට අඩු වත්කම් තියෙන මූල්‍ය සමාගම් මේ මර්ජ් කරන්න. එතකොට මේ අපි කතා කරන මේ මූල්‍ය ද ෆිනෑන්ස් ආයතනයේ බිලියන 20ක වත්කම් තියෙනවලු. එතකොට මෙච්චර අධි වත්කම් ප්‍රමාණයක් තියෙන සමාගමක් ඇයි මේ ලයිසන් කැන්සල් කරුවේ? මෙතන ගැටලුවක්. ඉතින් හරි. ඉතින් මොකක්ද හේතුව? ඇයි එහෙමන වත්කම් තියාගෙන ලයිසන් කැන්සල් කරා නම් ඊට මාසයකට පෙර ඩිපොසිට්ස් උත් අරගත්තා නම් මාස 6කට පෙර ඇයි කැන්සල් කරේ? ඔබ හිතන්නේ ඇයි? අපිට තියෙන ගැටලුවත් ඒකම තමයි. ඇයි ද ෆිනෑන්ස් එකේ ලයිසන් එක මේ විදිහට කැන්සල් කරුවේ? එහෙනම් ලික්විඩේට් කරන්න බලාපොරොත්තු වෙන මේ දේපල සූරා කන්නද කවුරු හරි? කවුද සූරා කන්න බලාපොරොත්තු වෙන්නේ? කාගේද අවශ්‍යතාවය? ඒක තමයි අපිට තියෙන ගැටලුව. මහ බැංකුවට පමණක් මේක කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? හැකියාවක් තියෙනවද? නෑ ඒක තමයි අපිට තියෙන අවස්ථාව. මහ බැංකුව කරන්නේ මොකද්ද? මහ බැංකුව මේ ලයිසන් කැන්සල් කිරීමත් එක්ක ඉමීඩියට්ලි කරන්නේ ලික්විඩේට් එකනේ පත් කරනවා. ඒගොල්ලෝ ලික්විඩේට් පත් කරපු ගාම මහ බැංකුවට පුළුවන් ඒගොල්ලන්ගේ වගකීම් වලින් නිදහස් වෙන්න. අර පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලෙත් මේ වගේ අධ්‍යක්ෂකවරු නිදැල්ලේ ඉන්න ඒගොල්ලන්ටත් නිදහස් වෙනවා. අන්තිමට උසාවියත් එක්ක ලික්විඩේටත් එක්ක ගනුදෙනුව සීමා වෙනවා. දැන් ඇත්තටම දැන් මේ ප්‍රශ්න බොරුවට ඇදගෙන අනේකනේ කරන්නේ ETI තැන්පත් කරුවන්ට මුදල් නැහැ. ද ෆිනෑන්ස් තැන්පත් කරුවන්ට මුදල් නැහැ. මම හිතන්නේ ඕකේ මම දැක්ක වාර්තාවක 40ක් 50ක් ඉන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ තැන්පත් කරලා තියෙන්නේ. ඒ මිනිස්සු ඇත්තටම සමහරු මැරෙනවා. මුදල් නැතුව මේ සාමාන්‍ය වැඩ ටික කරගන්නේ නැතුව. ඇත්ත ප්‍රශ්නේ කියන්නේ ඔබ දැන්වත් විවෘත වෙන්න. ඔබ නැති වෙන දෙයක් නැහනේ. මං කියන්නේ රස්සාවක් නැති වෙලා තියෙනවා. ඔබට දෙයක් ලබා ගන්නව ඇරෙන්න ඔබ නැති වෙන දෙයක් නෑ මං දන්නත. කවුද මේක විනාශ කළේ? නෑ මෙතන ආයතනයේ සම්පූර්ණම මහ බැංකුව වකීම් බාරගත යුතුයි. මේ මහ බැංකුව ඒ කියන්නේ ද ෆිනෑන්ස් මහ බැංකුව විනාශ කළා. සම්පූර්ණව ද ෆිනෑන්ස් ආයතනයේ පත් කරපු මහ බැංකුව විසින් පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විනාශ කෙරුවා. ඒතකොට මේකට මහ බැංකුවට බෑ අපි මේක පාලනය කෙරුවේ නෑ අධ්‍යක්ෂකවරු පාලනය කෙරුවා. ඒ නිසා මේක අධ්‍යක්ෂකවරුන්ට තමයි මේකේ වගකීම තියෙන්නේ. ඉන්න සීනියර් මැනේජ්මන්ට් එක තමයි මේ වගකීම තියෙන කියලා මහ බැංකුවට බේරෙන්න බෑ. දැන් අර දෙන ලක්ෂ 6 ඩිපොසිටර්ස්ලාට දුන්නද මුලින්ම දෙන? දැන් ලක්ෂ 6 දීගෙනවා. දැන් මේනකොට බිලියන 8කට ආසන්න ප්‍රමාණයක්. ඩිපොසිටර්ස්ලා වශයෙන් ගත්තොත් ඩිපොසිටර්ස්ලා හැටියට මම හිතන්නේ මේ රුපියලේ ඉඳලා රුපියල් 25000 දක්වා ඉන්න තැන්පත්කරුවෝ ගිහිලා 1,90,000ක් ඉන්නවා. රුපියලත් රුපියල් 25 අතර. ඔය තැන්පත්කරුවෝ ගිහිලා පොලිමේ රුපියල දෙක ගන්න යන්නේ නැහැ. එතකොට ඕකේ ඇත්තටම තැන්පත්කරුවෝ අපි විශ්වාස කරන්නේ ඔය තැන්පත්කරුවෝ 30000ක් 40000ක් අතර ප්‍රමාණයකට උපරිම ගන්න ඇති. තවත් තැන්පත්කරුවෝ ඉන්නවා ගන්න. එතකොට ඔය පනතේ තියෙන සඳහනක් නේද මට කෙනෙක් කතා කරලා කිව්වා ලක්ෂ 100ක් තැන්පත් කරලා තිබුණත් මහ බැංකුව වග කියන්නේ නීති අනුකූලව ලක්ෂ 6කට පමණයි ඩිපොසිටර්ස්ලාගේ තැන්පත් කරේ. ඒක ඇත්තද? ඒක ඇත්ත. මේ තියෙන මහ බැංකුව නිවේදන. මේ තියෙන මහ බැංකුව පැහැදිලිව දාපු නිවේදන. මොකක්ද මහ බැංකුව කියන්නේ? මහ බැංකුව කියලා තියෙනවා තැන්පත්කරුවෙකුට රාජ්‍ය බැංකුවක හෝ මූල්‍ය සමාගමක තැන්පත් කරන ඕනම තැන්පත්කරු එක ID එකකට. ඒ කියන්නේ එක තැන්පත්කරුවෙකුට එක බැංකුවක ඒ වෙලාවේ වක් කියන්නේ උපරිමේ ලක්ෂ 6යි. එච්චරයි. ලක්ෂ 100ක් දැම්මත් ලක්ෂ 1000ක් දැම්මත් වක් කියන්නේ 6කට විතරයි. මට තියෙන ප්‍රශ්නේ දැන් මෙතන අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙනවා ලක්ෂ 15ක් දක්වා තැන්පත් කරන්න ඒගොල්ලන්ට විශේෂ පොලි විසාද දෙනවා. ලක්ෂ 15ක් දක්වා දෙනවනේ. හැබැයි යම් විදියක බැංකුව හෝ මූල්‍ය සමාගම කඩා වැටුණා. ලංකාවේ බැංකුත් යම් අවස්ථාවල ප්‍රශ්න මතුවෙනවා තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි ඒවා ආපහු සැරයක් රජයක් වුණාම මහ බැංකුවක් වුණාම ඒවා නියාමනය කරලා ඒවා නැවත තැන්පත්කම් සුරක්ෂිත කරන්න වැඩිපුරක් යොදවන්න ඕන. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ලක්ෂ 15ක් තැන්පත් කරන්න පුළුවන් කියලා රජය නිවේදනය කරලා
වගකීම් ලක්ෂ 6යි. දැන් ඔය සේවකයෝ සම්පූර්ණ ප්‍රමාණය හරියට 351යි දැනට. දැන් 351ටම රැකියාවක් නැහැ. නැහැ. සියලු දෙනා ගෙදර. සියුතුනාගේ දැනට මහ බැංකුව නිවේදනය කරලා කොටසක් දැන් පාරිභෝගිකයන්ගේ යම් අවශ්‍යතාවයන් නිසා දැනට 80ක වැඩ කරන්න කියලා. ඒ 80ට ඒගොල්ලෝ වෙන් කර මුදල් ගෙවීම කරනවා. ඒතකොට ඒවට තෝරාගත්ත පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ. ඉතින් අපි අද කනගාටු වෙනවා. ඉතින් අපේ ආයතනයේම ඩිපොසිට් කැම්පේන් කරන්න කියලා මේ ගිෆ්ට් ස්කීම් එකක් හඳුන්වා දුන්නා. මේ හඳුන්වා දුන්න හෙඩ් ඔෆ් ඩිපොසිට් උත් අද CEO වෙලා එතන ඉන්නවා. ඉතින් මහ බැංකුව මේ කරන්නේ මොකද්ද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඩිපොසිට් කැම්පේන් කරන්න කියන්නේ නිකන් මහ බැංකුව පොඩි ඩීල් එකක් වගේ මේක. අපිට ගැටලුවක්. ඇයි මේ තැන්පත්කරුවන්ගේ සල්ලි එකතු කරන්න කියලා සේවකයන්ට අණ කරලා මේ මෙමෝ එක යටතේ මහ බැංකුවට අපි මේවා ඉදිරිපත් කෙරුවා. මහ බැංකුවට මේවා දුන්නා. එතකොට මහ බැංකුවට පුළුවන් මේවා මේ අයට විරුද්ධව යම්කිසි පියවරක් ගන්න. හෙඩ් ඔෆ් ඩිපොසිට් දැන් ආයතනයේ CEO වෙලා. එතකොට එයාට හෙඩ් ඔෆ් ඩිපොසිට් හැටියට ඉඳලා ඉවරලා එයාට යම්කිසි තවත් ඉන්ක්‍රිමන්ට් එකක් දීලා එතකොට එතුමා CEO කරලා. දැන් ඔබ මේ ඔබේ සංගමය මේ ප්‍රශ්නය ආණ්ඩුව එක කතා කළාද? කතා කරන කාත් එක්කද? මේ වෙනකොට අපි ජනාධිපතිතුමත් එක්කත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කෙරුවා. ඒකම ජනාධිපතිතුමා හම්බුණාද? ජනාධිපතිතුමා හම්බුණා. ඒකම අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරුවා. අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලිව අපිට කිව්වා ගැටලුවක් කරගන්න එපා. අපි සම්පූර්ණ මේ ප්‍රශ්නේ විසඳනවා. දැන් මොකක්ද ඔබ ඉල්ලීම මොකක්ද? රැකියා සුරක්ෂිතභාවයක්ද? වන්දියද මොකක්ද ඉල්ලන්නේ? නෑ මෙතන තියෙන ගැටලුව තියෙන්නේ අපිට වන්දි ගන්න ඕන නම් කම්කරු දෙපාර්තමේන්තුව අපි වෙනුවෙන් අදාළ නෝටිස් නිකුත් කරලා ඉවරයි. වන්දි මුදල් 200 මිලියන 251ක් ගෙවන්න, හිකවැටු වහාම ගෙවන්න, ග්‍රැටිවිටි, ඒ වගේම EPF වල සුරක්ෂිතතාවය තහවුරු කරන්න කියලා අධ්‍යක්ෂ මණ්ඩලයට මේ නෝටිස් නිකුත් කරලා ඉවරයි. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ ආයතන නැති කරන්න නෙමෙයි. අපි මොන වෙලාවකත් මේ කම්පැනිට අපි ආදරේ මේ කම්පැනි පවතින්න ඕන. The Finance කියන නම ලංකාවේ තියෙන්න ඕන. අපි ඇවර කරලා නැහැ නේ. ඇවර කරලා නැහැ. The Finance කියන නම තියෙනවා නමුත් ලයිසන් එක කැන්සල් කරලා. ඊගාව ස්ටෙප් එක තියෙන මේක ඇවර කරලා. අපි කියන්නේ ඇවර කෙරුවොත් වෙන්නේ මේකේ ගැටලුව ඇවර කෙරුවොත් 30%ක්වත් අපි අද වගකීමෙන් කියනවා 30%ක්වත් තැම්පත් කරන මුදල් ගෙවන්න හම්බෙන්නේ. ඒ කියන්නේ 10072කට මිලියන 16ක් තව ඉතුරු වෙලා තියෙනවා. මිලියන 16ක් තව ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් මහ බැංකුවේ ණයක් හැටියට 1.8 බිලියන් තියෙනවා. ඒතර මේ ඔක්කොම බිලියන 17.8ක් තියාගෙන මේකෙන් වත්කම් වශයෙන් දැන් මේලා අපි දන්නවා මාකට් එකේ දැන් මේ අපේ තියෙන දේපල ඔක්කොම ගරා වැටිලා. දැන් මාස ගානක් අවුරුදු ආසන්න ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. මේවා කුණු කොල්ලට විකිනින්නේ. මේවා ගන්න සමහරව ඇති. උදාහරණයක් ආකාශ කඩේ. ආකාශ කඩේ සෙලින්කෝ හවුස් එකේ සෙලින්කෝ බිල්ඩින් එකේ ස්ක්වයර් ෆීට් 20000ක් තියෙනවා. ලංකාවේ තියෙන මේ විදේශ සේවා නියුක්තිකාරය ෆොරින් මිනිස්ට්‍රි එක අපේ රෙන්ට් එකට. කොටුව පොලිසිය ඉන්නේ අපේ රෙන්ට් එකට. ආකාශ කඩේ උඩ මේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. ස්ක්වයර් ෆීට් 8000. ආකාශ කඩේ දැන් වහලා නේ. ආකාශ කඩේ වහලා. ඒවා අපේ The Finance එකේ අයිතියට. ඒක හොතල් මහත්තයා පැහැදිලිව දන්නවා. The Finance එකේ භූමිය එක තමයි මේ බිල්ඩින් හැදුවේ. ඒකට The Finance එකේ කොන්ඩොමිනියම් එකකින් අපිට මේ ස්ක්වයර් ෆීට්ස් ගණක් ආවා. මේක අපේ වත්කමක්. අක්කර 12ක් වත් කරලා තියෙනවා. මාර්ගල අක්කර 5ක් තියෙනවා. මේ කේස් ජයතිස්ස කියන එක්කෙනා අපේ බිලියන 5ක මුදල් පාවිච්චි කරනවා. එතකොට එතුමා පාවිච්චි කරන කුරුණෑගල ප්‍රොපර්ටි එක සම්පූර්ණ The Finance නමට අරන් තියෙනවා. ඒක දේපල තියෙනවා නේද? දේපල තියෙනවා නේද? ඒ අක්කර 21 ඒකේ පාරායිනේ පර්චේස් ලක්ෂ 5ක් වටනවා. ළමයි 132යි කුරුණෑගල සසිසික ඉගෙන ගන්න. ඒතකොට අක්කර 21 ප්‍රොපර්ටි එක පාවිච්චි කරනවා. මහ බැංකුවට අවසර නැද්ද? මහ බැංකුවට නීතිමය ප්‍රතිපාදන තියෙනවා. මහ බැංකුවේ නීතිපද මොකද්ද? සමාගමක අධ්‍යක්ෂකවරයෙක් අයථා ලෙස මුදල් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ මුදල් අය කරගන්න අර එතුමාගේ තියෙන දේපල පවරා ගන්න අවසර තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ පුදුමයි ඔබේ කතාවෙන් The Finance එක මෙච්චර කාලයක් දිව්වේ කොහොමද කියන්නේ. දැන් මේවා තමයි මේවා හොඳ පාඩම් මේ රටට ඇතුළේ ප්‍රශ්නයක්. මොකද මේ මූල්‍ය ආයතන මහ බැංකුව නියාමනය කරන ආකාරය තාම පැහැදිලි. ඒ නිසා තවදුරටත් ඩිපොසිටර්ස්ලාගේ තැන්පත්කරුවන්ගේ මුදල් මේ අනතුරේ හෙලන්න එපා. සේවකයන්ගේ රස්සා අනතුරේ හෙලන්න එපා කියන එක. හරි කියමු. ඊටාම කෙටින අවසන් කොටසේ අපි ඉන්නේ. කවුද ආණ්ඩුව වෙනුවෙන් ඔබේ ප්‍රශ්නේ කතා කරන ඇමතිවරයෙක් ඉන්නවද? නිලධාරියෙක් ඉන්නවද? අපි මේ වෙනකොට මේ සියලුම ඇමතිගොල්ලන්ට තැන්පත්කරුවොත් ඒක රාශි වෙලා ලියුම් ඉදිරිපත් කරලා තියෙනවා. 225ටම අපි මේ වෙනකොට ලියුම් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නේ පැහැදිලි කරලා තිනවා. විපක්ෂයක් නැතුව ආණ්ඩු පක්ෂයක් නැතුව සියලු දෙනාට. හැබැයි අපි වෙනුවෙන් මේ වෙලාවේ අපි දැක්කා අජිත් නිවාල් කබ්‍රාල් මහත්තයා මුල් අවස්ථාවේ ඉඳලම අපිට අවස්ථාව දුන්නා මේ ආයතන ගොඩ ගන්න ඕන. මේ ඉන්ෂුව රක්ෂණ ආවරණය නැත්නම් ඉන්ෂුරන්ස් ස්කීම් එක හැදුවේ ආයතන වහල ඉවරලා ලක්ෂ 6 ගෙවන්න නෙමෙයි. ඉතින් අජිත් කබ්‍රාල්ට දැන් කරන්න පුළුවන්. ඔහු දැන් ඇමතිනේ. අපිත් අහන්නේ ඒක තමයි අපිට තියෙන ගැටලුව. එතුමා
විශේෂ ඇමති හැටියට එතුමා මාධ්‍යවල හැමතැනම කතා කරනවා හැමතැනම කියනවා අපි කැබිනට් පේපරයක් ඉදිරිපත් කරලා තිනවා. එතුමාට කැබිනට් එකෙන් මේකට අවසරය අවශ්‍යයි. ඒකට කැබිනට් පේපරයක් දාලා තියෙන්නේ. කැබිනට් පේපරයක් දාලා තියෙන්නේ. දැක්කද පේපර එක? පේපරේ අපි දැක්කේ නෑ. හැබැයි දැම්මා කියලා. එතුමාම මාධ්‍යවල ඊයේත් දැක්කා මාධ්‍යවල ප්‍රකාශ කරනවා. දැන් ඔය ප්‍රශ්නෙට එතුමා මැදිහත් වෙන්නේ ඇමතිවරයා වෙන්න කලින් ඉඳලාද? මුලින් ඉඳලම එතුමාගේ සාකච්ඡාවද මොකද එතුමා හිටපු මහ බැංකුව අධිපති හැටියට එක සැරයක් අපි දැක්ක 2014. ඒ 2014 එක මේ වැහෙකදී මේ ආයතනයේ අලාභ තිබුණු අවස්ථා මහ බැංකුව භාරයේ තිබ්බ අලාභ තිබ්බා. එතකොට 2014 පත් කරපු අධ්‍යක්ෂ මණ්ඩලය මේ ආයතනය හොඳටම කරන් ගියා. එතකොට මේ ආයතනයේ 2015 වෙද්දි 2015 මාර්තු මාසෙ වෙද්දි මේ ආයතනයේ ලාභ ලබන්න තිබ්බා. ඒ තැනට හැදුවා මේ තියෙන ඩ්‍රාෆ්ට් මේවල. මේ අපි දැක්කා මේවා හොඳටම සැලසුම් කරුවා. අපි ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට විදේශගත වෙන්න ණය දුන්නේ අපි රටවිරු ව්‍යාපෘතිය හරහා. එතකොට ඒවට අදාළ සැලසුම් අජිත් කුමාර කබ්බල් මහත්තයා 2014 15 දී හැදුවා. මේ ආයතනය කුමක් හෝ ක්‍රමයකින් මේක ගොඩනැගිය යුතුයි කියලා. හැබැයි අදත් එතුමා ඒ ස්ථාවරේ 2019 පෙබරවාරි මාසෙදී අපි එතුමාව හම්බුනම කිව්වා අපි මේ ආණ්ඩුවට ආපුවාම මේ ආණ්ඩුව අපි පිහිටවනවා ආපු ගාම මේ ආයතනේ හදනවා නැවත. එතකොට අපි වියත්මග වැඩසටහන් වලදී අපි දැක්කා නාලක ගොඩයා මහත්මයා කිව්වා ප්‍රසිද්ධියම මේ ආයතනේ නැවත ප්‍රතිසංවිධානය වෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා මේ අග්‍රාමාත්‍යතුමත් අජිත් කුමාර කබ්බල් මහත්තයත් මහ බැංකුව අධිපතිතුමාගේ සහයෝගය ඇතුව දාපු කැබිනට් පේපරේට මොකද වෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ කියලා දන්නේ නැද්ද? දැන් අපිට තියෙන ගැටලුව තියෙන්නේ මේකේ අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙන. කවුද මේ අදෘශ්‍යමාන හස්තේ? මේ අදෘශ්‍යමාන හස්ත තියෙන්න බෑනේ. ඒක තමයි. ඉන්න පුද්ගලයෙක් කියවනම් ඉන්න ඕනේ. අජිත් කබ්‍රාල් කිව්වද මේක දැම්මා කියලා? අනිවාර්යෙන්ම. හරි එතකොට ඊට පස්සේ කතා කරාද යාට කතා කරලා ඇහුවද කොයි ඇත්තට දැම්මද කියලා මාධ්‍යෙන් දැක්ක එක නෙමෙයි. දැන් කතා කරේ නැද්ද? අපි කතා කරනවා. කතා කරලා ඇහුවද? අපි කතා කරන හැම විශ්තෙම කියන්නේ විශේෂ භාර ඇමති හැටියට එතුමා මේකට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒතකොට මේක අහන්නේ නෙමෙයි. කැබිනට් පේපර් එක දැම්මා කියලා කිව්වද? දැම්ම කියලා කිව්වා. මාධ්‍යෙන් නෙමෙයි. ඔබට කතා කරලා කිව්වා. අපි කතා කරුවා හැමතිස්සෙම. කිව්වා. එතකොට දැන් පේපර් එක දාලා කොච්චර කාලයක් විතරද දැන්? මං හිතන්නේ මේ මාසේ දෙවෙනිදා සවුදා කැබිනට් පේපරේ දාලා තියෙනවා. එතකොට ඒ පේපරේ තව වෙනකන් එහෙට මෙහෙට යනවා. අපි විශ්වාස කරන මුල් අවස්ථාවේ මේක පේපර් එක යවලාද මුදල් අමාත්‍යාංශය හරි අමාත්‍යාංශ ඔබ්සර්වේෂන් වලට නිරීක්ෂණ වලට යවලාද? ඔව් යවලා. ඒවා ලැබිලාද ආපහු? දැන් ආපහු සැරයක් ලැබිලාද කියලා ආරච්චිය නැහැ. හැබැයි අපි කැබිනට් අමාත්‍යවරුත් එක්ක සාකච්ඡා කෙරුවා. මේ සම්බන්ධයෙන් යූනියන් එක මං හිතන්නේ ડોક્ટર රමේෂ් වතිරණ ඇමතුමාත් එක්ක සාකච්ඡා කෙරුවා. එතුමාටත් පැහැදිලි කෙරුවා. එතකොට එතුමාත් කිව්වේ මේ ගැන කැබිනට් එකට ඇවිල්ලා තියෙනවා පේපරයක්. මේක ගැන සාකච්ඡා කරනවා. මේ ETI එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කම්පැනි 6ක යෝජනාවලියක් දාලා තියෙන්නේ. ඒකට නීතිපති උපදෙස් අරන් එන්න කියලා මේ තියෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් පැත්තකින් තියනවා කියන කාරණේ තමයි මුලින්ම මතක. හැබැයි මේක අජිත් කබ්බල් මහත්තයා පැහැදිලිව කියනවා ද ෆිනෑන්ස් එකට රජයේ මුදල් නොයදවා. එතුමා කියන්නේ එතුමා 2014 කිව්වේ රජයට බරක් නොවි මේ ආයතන ගොඩ ගන්න සැලසුම් තියෙනවා. අපි කියන්නේ එහෙම සැලසුම් තියෙන පුද්ගලයෙක් එහෙම ප්‍රකාශයක් කරද්දී ඒ ගැන අපි ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ මේක බලන්න. මේක මහ බැංකුව කියන විදිහටවත් අපි දන්නවා මෙතන මොන හරි ගැටලුවක් මතුවලා දෙනවා. අපි ගොඩක් වෙලාවට කියන අදෘශ්‍යමාන හස්තය කවුද? අපි විශ්වාස ඔබට පේනවද මේ පේපර් එක කොහේ හරි හිර වෙලා තියෙනවා? අපි විශ්වාස කරනවා ජනාධිපති ලේකම්තුමා ළඟින් මේක ඉදිරියට යන්නේ නැහැ කියලා. පී ජයසුන්දර මහත්මයා. ඔව් අපි දකිනවා. ඒ කියන්නේ ඔහු මේක බ්ලොක් කරනවා. අපි හිතනවා ඒක කිල්ද? නැත්තම් මේක මොකද හේතුව? මොකද ප්‍රශ්නේ? ඔහුට මේ පේපර් එක නවත්තන්න. දැන් මෙතන ගැටලුව වෙලා තියෙන්නේ මහ බැංකුව තීරණයක් ගත්තා ද ෆිනෑන්ස් එකේ ලයිසන් එක කැන්සල් කරනවා. මහ බැංකුවම පාලනය කරලා මහ බැංකුවම තීරණය කරුවා ද ෆිනෑන්ස් එකේ ලයිසන් එක කැන්සල් කරනවා. ඒතර මහ බැංකුවේ තියෙන මේ අඩුපාඩුව වහගන්න මේ අපි හිතනවා ජනාධිපති ලේකම්තුමා මේකට අත්හිද දෙනවා කියලා. එහෙම නැත්නම් මොකද්ද මේකට හේතුව? දැන් මහ බැංකුව වැරදි කරුවා කියලා ජනාධිපති කොමිෂන් සභාවක් තීරණය කරුවානේ මේක නන් බැංකින් ඩිවිෂන් එක රීස්ට්‍රක්චර් කරන්න ඕන කියලා. ඒතකොට තවත් මොකද්ද මේක ආරක්ෂා කරන්නේ? දැන් ඔබට තොරතුරු තියෙනවද? පැහැදිලිව ඔබ කියන්නේ පී ජයසුන්දර මේ කැබිනට් පේපර් එක අකුල් ලැබෙනවා මේක බ්ලොක් කරනවා කියලා කවුරු හරි කතා කරලා ඔබට කිව්වද? ඒ වගේ තොරතුරු තියෙනවද? රහසින් තොරතුරු එන්න විදියක් නැහැ. අපි දකින විදියට අපිට දකිනවා මේක ඇතුලේ එතුමාගෙන් සාධාරණ පිටුරක් ඉන්නේ. අපි දන්නවා අපි ජනාධිපතිතුමාගේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. සාකච්ඡාවට සම්බන්ධ වෙද්දී ඉතින් පී ජයසුන්දර මහත්තයත් මහ බැංකුවත් වෙනම ජනාධිපතිතුමාට සාකච්ඡා කරුවා සාකච්ඡාවට ඉස්සෙල්ලා. ඊට පස්සේ ජනාධිපතිතුමා සම්පූර්ණ වෙනස් වුණා. අපි ජනාධිපතිතුමාට කිව්වා ජනාධිපතිතුමා මුල් අවස්ථාවේදී මහ බැංකුවට අඩුපාඩු පෙන්වා දුන්නා. හැබැයි දෙවෙනි අවස්ථාවේදී ජනාධිපතිතුමා නිහඬ වුණා. හැබැයි ජනාධිපතිතුමා දන්නවා
මේක මහ බැංකුව අඩුපාඩු තියෙනවා. අපි කියන්නේ මේක නිවැරදි කරන්න. ඔබ මේ කප්ලල් මහත්මයන් ඇහුවේ නැද්ද මෙතන ජනාධිපති ලේකම්වරයාගෙන් ළඟ නේද මේක නතරලා තියෙන බ්ලොක් වෙලා තියෙනව නේද? අපි දන්නවා මේ තොරතුරු කියලා කතා කරේ නැද්ද? අපි ගෙලින්ම කිව්වා. අපි මේව කරන්න ඕනේ. අපි දන්නවා අපි මේක නමුත් එතුමා එකපාරම මේකට ප්‍රකාශ කිව්වේ නෑ. නමුත් එතුමාත් ආණ්ඩු පක්ෂයේ මේ ප්‍රධාන ඇමතිවරයෙක් ඒ වගේම මේ ආර්ථික විශේෂඥයෙක් ඒ වගේම ඉතින් ඒ නිසා මේ අපි එතුමාගෙන් ඇහුවට එතුමා එකවර අපිට උත්තර දුන්නේ. නමුත් අපි දන්නවා මොකක්ද මෙතන මේ කබ්‍රාල් මේ පේපර් එක දැමීමේ ප්‍රශ්නකුත් තියෙනවද? අපිට හිතෙන්නේ ඒව තමයි. අපිට හිතෙන්නේ සමහර වෙලාවට මේක එතුමා දාපු පේපරයක් නිසාද කියලා. නැත්තම් මේක මෙච්චර පැහැදිලිව ප්‍රකාශයක් කරලා තියෙද්දි ආණ්ඩුවට බරක් වෙලත් නැත්තම් මේ තැන්පත්කරුව අහිංසක තැන්පත්කරුව මේකේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ 70%ක් ඉතුරු ඉතුරුනවා. මේ මිනිස්සුන්ට ලික්විඩේට් කරලා අවුරුදු 10කදී මේ මිනිස්සු මැරිලා. මේ මිනිස්සු කවුද ගන්න ඉන්නේ? මේක ලොකු අසාධාරණයක්. ජනවාරි මාසේ මිලියන 946ක් අරගෙන මේ අමුයේ මහා දවාලේ අරගෙන මිලියන 76ක් දවස් 4කට පස්සේ මහ බැංකුව තීරණය කරනවා දෙන්න එපා කියලා. ඔබ කෙලින්ම කියන්නේ තවමත් මේ සම්බන්ධව හරි ද ෆිනෑන්ස් ප්‍රශ්නයට විසඳුමක් පේන්නේ නැහැ කියලා. තාම හරි විසඳුමක් දීලා නැහැ. ඒ කියන්නේ අනාගතය අඳුරුයි. අපිට පේන්නේ අනාගතය පිළිබඳව පැහැදිලි චිත්‍රයකට එන්න උත්සාහ දරනවා විශේෂපාර ඇමතුමා. ඒකට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කැබිනට් පේපර් එක කකුලෙන් අදින තන්ත්‍රයටපත් වෙලා තියෙනවා. ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. මේක සමස්ත මූල්‍ය ශේෂ්ත්‍රයටම ඇති වෙලා තියෙන ප්‍රහාරයක්. බැංකු නොවන මූල්‍යාංශය පාලනය කරලා බැංකු නොවන මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන සමස්ත ෆයිනෑන්ස් කම්පැනි වලට එල්ල තියෙන ප්‍රහාරයක්. සමස්ත තැන්පත්කරුවන්ට මෙල්ල තියෙන ප්‍රහාරයක්. මේක බේරගත්තොත් තැන්පත්කරුවන්ට මේ තැන්පතු සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වෙනවා. අද වෙනකොට කැබිනට් මම දැක්කා මේ පේපර්ස් දාලා තිබ්බා. ලක්ෂ 8ක් දක්වා 2021 ජූන් ඉඳලා ගෙවන්න. ලක්ෂ 8ක් වෙනවා. ඔන්න ඉන්ක්‍රීස් කරනවා. එතකොට 2000 ඊගාව තවත් අවුරුදු ගාණක් ඇති ලක්ෂ 15 කරන්න. මේ යෝජනාවලි දැන් එනවා. ඒව එන්නේ මේ විශේෂ මේ විශේෂභාරව ඇමතුමාගේ යම් යම් යෝජනාවල ඉනවා. හැබැයි අපි දකිනවා සාධාරණ පියවරක් මේ වෙනකොට අරන් තියෙනවා. ඒකට සාධාරණ ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරන්නේ අතිගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් මැදිහත් වීම කරන්න ඉතා ඉක්මනින්ම කැබිනට් එකේ ඇප්‍රූවල් එක මේ සඳහා දාපු යෝජනාවලිය වහාම අපි වෙත ඉදිරිපත් කරන්න කියන කාරණාව තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඔබට සැකයක් තියෙනවද? ඔබට විශ්වාසයක් නැද්ද ඔබේ ප්‍රශ්න විසඳුමක් මේ යටතේ ලැබෙවි කියලා? අපි විශ්වාස කරනවා. දැන් නැත්තම් කොහොම හරි විසඳුමක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවද? අපිට විශ්වාසයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නය මුලින්ම කතා කරද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සම්බන්ධයෙන් පැහැදිලි මැදිහත් වීමක් වෙනවා කියලා කිව්වා. එතුමාගේ යෝජනාවල ඉදිරිපත් කරද්දී මම හිතනවා අග්‍රාමාත්‍යතුමත් මේක පරිශීලනය කරලා දුරදක්නා නුවණින් මේකට යොදවපු පිළියම අතිගරු ජනාධිපතිතුමා මේක ඉවතර නොදායි කියලා. ඒ නිසා මේකට කකුල් හෙලන කට්ටියට අපි යෝජනා කරන්නේ කරුණාකරලා මේකෙන් ඉවත් වෙලා මේ දැන්වත් මේ රට හදන තැනකට ජනාධිපතිතුමා උත්සාහ දරන මොහොතක මේ වෙලාවේ මේකට උදව් වෙන්න. මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. සමස්ත බැංකු ශේෂ්ත්‍රයේම ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න මේ උදව් වෙන්න. සේවකයන්ගේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි සේවකයන්ගේ සල්ලිත් මෙතන ආයෝජනයලා. තැන්පත්කරුවන්ගේ සල්ලි ආයෝජනයලා. මිනිස්සුන්ට ගිහිලා තමන් කරපු ආයෝජනයේ තමන්ගේ වාහනේ පොත ගන්න විදිහක් නැහැ. තමන්ගේ ඔප්පුව ලියා ගන්න විදිහක් නැහැ. ප්‍රශ්න රාශියක් උද්ගත වෙලා තියෙනවා. මේකට කඩිනම් විසඳුමක් දෙන්න යෝජනාවලිය කැබිනට් එකට ඇවිල්ලා තිනවා. ඒ කැබිනට් එකෙන් ඒ යෝජනාවලිය අනුමත කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අතිගරු ජනාධිපතිතුමා ඉල්ලන්නේ. කවුරුත් මේ ලේකම්වරු කියන වැරදි මතවලට යන්න එපා. කරුණා කරලා මහ බැංකුව වැරද්දක් කරලා තිනවා. ඒක පිළිගත්තා. දැන්වත් නිවැරදි කරන්න. ඔබ හිතන්නේ ජනාධිපති ලේකම් පිබි ජයසුන්දර මහත්මයා වැරදි උපදෙස් ඔස්සේ වැරදි උපදෙස් ලබා දීමේ මේ ප්‍රශ්නය අවුල් කරමින් ඉන්නවා. මම හිතනවා එතුමා දකින කෝණය නෙමෙයි ඊට වඩා හාත්පසින්ම වෙනත් විදිහට බපසරියක් දකින්න ඕන මේ ආර්ථිකය ගොඩනගන්න. ඒ නිසා කරුණා කරලා මහ බැංකුවේ මේ තියෙන අඩුපාඩුව වහන්න තවදුරටත් උත්සාහ කරන්න එපා. අපි හැදෙන්න වැරදි තිබිලා වැරදි හදාගත්තොත් තමයි ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේක නිවැරදි කරන්න මේ ක්‍රමවේදින අද තීරණය කරගත්ත බැංකුවල මූල්‍යාංශය රිස්ට්‍රක්චර් කරන්න ඕන කියලා. සම්පූර්ණ වෙනස් කරන්න ඕන කියලා. ඉතින් ඒ වැරද්ද දැන් පිළිගත්තා නම් දැන් පිළිගන්න මහ බැංකුව පාලනයේ තිබුණු මේ නන් බැංකින් ඩිවිෂන් එක පාලනයේ යටතේ තිබුණු ද ෆිනෑන්ස් එක පාලනය කිරුවෙත් වැරදි විදිහට කියලා. අද ජනාධිපති කොමිෂන් සභාව තීරණ දීලා තියෙනවා සමහර සමාගම් මේ ෆයිනෑන්ස් කම්පැනි වලට. හොඳයි. සියලු දෙනාගේ වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ ඇදගෙන යන්නේ නැතුව. එක පැත්තකින් ETI ප්‍රශ්නය දැන් ද ෆිනෑන්ස් ප්‍රශ්නය නිසා මේ ප්‍රශ්න ඇදගෙන යන්න දෙන්නේ නැතුව ප්‍රශ්න අවසන් කරන එක. මේ සේවකයන්ගේ රස්සාවනේ ඕන ආයෝජනය කරව මුදල් කැබිල් පේපර් එක දාපු කෙනාගේ මූණ දිහා බලලා එයත් එක තියෙන ප්‍රශ්නේ සේවකයන්ගේ පිටින් හරියම හරියන්නේ නැහැ. කෙසේ වෙතත් දුමින්ද තිලකරත්න මහත්මයා ඔබ කියන්නේ ද ෆිනෑන්ස් ආයතනයත් සලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව විනාශ කළා. මේක මහ බැංකුව ලොකු වගකීමක් ගන්න ඕන.
ඉතින් මූල්‍ය ශාස්ත්‍රයේ නියාමනය කරන්න මේ මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්න බැංකුව මූල්‍ය සමාගම් පාලනය කරන මහ බැංකුව මෙවැනි සමාගම් වහනවා නම් ලංකාවේ පළවෙනි මූල්‍ය සමාගම. අපිට ලැජ්ජා හිතෙන්නේ ඒකයි. ලංකාවේ පළවෙනි මූල්‍ය සමාගම වහලා දානවාගෙන අවුරුදු 80ක් පරණ කම්පැනියක්. හොඳයි. අපි ඔබේ ප්‍රශ්නය පිළිබඳව සංවේදීව අවදීෙන්න සිටිනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ නියාමනයේ මහ බැංකුව කරන්නේ නැත්තම් මේගොල්ලන්ට මේක විහිළුවක් නම් මේක සෙල්ලමට ගන්නව නම් අපේ තැන්පත්කරුවන්ගේ තැන්පත් අනතුරේ. එයාගේ සේවකයන්ගේ සේවක සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල ප්‍රශ්නයක්. අපි ඔබේ ප්‍රශ්නය පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ওই ප්‍රශ්නේ නවතම තත්ත්වයන් අපිව දැනුවත් කරන්න අපි ඔබේ රටේ සඳහා අවස්ථාව ලබා දෙනවා. දුමින්ද තිලකරත්න මහත්මයා දැනට ලයිසන් එක බලපත්‍රය අත්හිටුවා තිබෙන ද ෆිනෑන්ස් ආයතන ශ්‍රී ලංකාවේ පළවෙනි මූල්‍ය සමාගම අවුරුදු 80ක් පැරණි ද ෆිනෑන්ස් සමාගමේ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමේ මේ සමාගමේ සභාපතිවරයාත් එක්ක අපි කතා කළේ. බොහොම ස්තුතියි.